ආයිබෝවන් දුවේ පුතේ අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ 12 ශ්‍රේණියේ අවසාන ඒකකය වන හවුල් ව්‍යාපාර ගිණුම්කරණය. අපි මුලින්ම බලමු මොකක්ද මේ හවුල් ව්‍යාපාරයක් කියන්නේ කියලා. දුවේ පුතේ හවුල් ව්‍යාපාරයක් කියලා කියන්නේ ලාභ ලැබීමේ පොදු පරමාර්ථයෙන් ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලින් අතර පවත්නා සම්බන්ධතාවයක් ලෙස. මේ විදිහට හවුල් ව්‍යාපාර නිර්වචනය කරලා තියෙන්නේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතට අනුව. මෙන්න මේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත තමයි හවුල් ව්‍යාපාර වලට බලපාන ප්‍රධානතම පනත වෙන්නේ. දුවේ පුතේ හවුල් ව්‍යාපාරයක් වෙන්න නම් අවශ්‍යයෙන්ම තිබිය යුතු සාධක එහෙම නැත්නම් ලක්ෂණ 4ක් තියෙනවා. හවුල් ව්‍යාපාරයක අවශ්‍යයෙන්ම තිබිය යුතු ලක්ෂණ 4ක් තියෙනවා. එක ලක්ෂණයක් තමයි ලාභ ලැබීමේ පරමාර්ථය. මේකෙන් අදහස් වෙන්නේ ලාභ ලැබීමේ පරමාර්ථයෙන් තොරව හවුල් ව්‍යාපාර පවත්වාගෙන යන්නේ නැහැ. එමනම් හවුල් ව්‍යාපාරයක් වෙන්න නම් ඒ ව්‍යාපාරය අනිවාර්යෙන්ම ලාභ අරමුණු කරගත් ව්‍යාපාර සංවිධානයක් විය යුතුයි. දෙවෙනි කරුණ තමයි ව්‍යාපාරයක් පැවතීම. ව්‍යාපාරයක් පැවතීම කියන එකෙන් අදහස් කරන්නේ භාණ්ඩ විකිණීමක් සම්බන්ධයෙන් හෝ සේවාවක් සැපීම සම්බන්ධයෙන් ව්‍යාපාරයක් පවත්වාගෙන යා යුතුයි. තුන්වෙනි කරුණ තමයි පුද්ගලයන් සිටීම. හවුල් ව්‍යාපාරයක් වෙන්න නම් පුද්ගලයන් දෙකත් 20ත් අතර ප්‍රමාණයක් ඉන්න ඕන. හවුල් ව්‍යාපාරයක උපරිම සමාජික සංඛ්‍යාව 20ක් විය යුතු බව 2007 අංක 7 දරන සමාගම් පනතේ සඳහන් කරලා තියෙනවා. හතරවෙනි කාරණාව තමයි පොදුවේ කටයුතු කිරීම. මෙතෙන්දී අදහස් වෙන්නේ හවුල් ව්‍යාපාරයක් කරගෙන යාමට ලිඛිතව වාචිකව ඇඟවීමෙන් යන කවර හෝ ආකාරයකින් හවුල් ගිවිසුමක් ඇති කරගෙන හවුල් ව්‍යාපාරය කරගෙන යා යුතු බව. හවුල් ව්‍යාපාරවල අපට දකින්න පුළුවන් තවත් වැදගත් දෙයක් තමයි මේ හවුල් ව්‍යාපාරවලට බලපාන නීතිමය අනපනත් කිහිපයක් තියෙනවා. හවුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් අදාළ වන නීතිමය අනපනත් කිහිපයක් තියෙනවා. අපි බලමු මොනවද මේ හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් බලපාන නීතිමය අනපනත් කියලා. මම කලිනුත් සඳහන් කළා හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් බලපාන ප්‍රධානතම පනත තමයි 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. ඒ වගේම තමයි 2007 අංක 7 දරන සමාගම් පනතත් හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් බලපානවා. ඒ පනතේ තමයි හවුල් ව්‍යාපාරයක උපරිම සමාජික සංඛ්‍යාව 20ක් විය යුතු බව සඳහන් වෙන්නේ. ඊට අමතරව බලපානවා 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා පනත. ඒ වගේම 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ පනත යන මේ පනත් 4 හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් බලපානවා. ඊළඟට අපි බලමු හවුල් ව්‍යාපාරයක හවුල් ගිවිසුම හා හවුල් ඔප්පුව කියන්නේ මොකක්ද කියලා. දුවේ පුතේ හවුල් ව්‍යාපාරයක හවුල් ගිවිසුමක් කියලා කියන්නේ හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් අතර ඇති කරගන්නා එහෙම නැත්නම් ඇතිවන අන්‍යෝන්‍ය එකඟතාවය. හවුල් ගිවිසුමක් කියලා කියන්නේ හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් අතර ඇති කරගන්නා අන්‍යෝන්‍ය එකඟතාවය. මේ අන්‍යෝන්‍ය එකඟතාවයේ ඇතිවිය හැකි ආකාර තුනක් තියෙනවා. එකක් තමයි ලිඛිතව, දෙවෙනි එක වාචිකව, තුන්වෙනි අවස්ථාව ඇඟවීමෙන් එහෙම නැත්නම් පාර්ශවයන්ගේ හැසිරීමෙන්. හවුල් ව්‍යාපාරයක හවුල් ගිවිසුම ලිඛිත වෙනවා නම් වඩාත් යෝග්‍යයි කියලත් ඔබ විසින් මතක තබා ගත යුතුයි. අපි ඊළඟට බලමු මේ හවුල් ගිවිසුමක අන්තර්ගත කරුණු මොනවද කියලා. දුවේ පුතේ හවුල් ගිවිසුමක
අන්තර්ගත කරුණු රාශියක් තියෙනවා. මේ කරුණු වලින් මම හවුල් ව්‍යාපාරයක ගිණුම් කරණයට අදාළ නැත්නම් හවුල් ව්‍යාපාරයක ගිණුම් තැබීමේදී අදාළ වන කරුණු විතරක් මෙතනදී සාකච්ඡා කරනවා. අපි බලමු මොනවද මේ හවුල් ගිවිසුමක ගිණුම්කරණය සම්බන්ධයෙන් තියෙන කරුණු කියලා. හවුල් ගිවිසුමක තියෙන්න පුළුවන් එක් කරුණක් තමයි හවුල්කරුවන් ප්‍රාග්ධනයට දායක වන ආකාරය. හවුල් ගිවිසුමක ඇතුළත් එක් කරුණක් තමයි ගිණුම්කරණය සම්බන්ධයෙන් හවුල්කරුවන් ප්‍රාග්ධනයට දායක වන ආකාරය. ඊළඟ කරුණ තමයි ප්‍රාග්ධන පොලී හිමිවන ආකාරය. ඊළඟ කරුණ තමයි ප්‍රාග්ධන පොලී හිමිවන ආකාරය. තුන්වෙනි කරුණ තමයි ලාභාලාභ බෙදා ගන්නා ආකාරය. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයේ උපෙන ලාභය හවුල්කරුවන් අතර බෙදා ගන්නා අනුපාතය. ඊළඟ හතරවෙනි කරුණ තමයි හවුල්කරුවන්ගේ වේතන හිමිවන ආකාරය. එකෙන් අදහස් කරන්නේ හවුල්කරුවන්ට යම්කිසි වේතනයක් ගෙවනවා නම් ඒ හවුල් වේතනය හවුල්කරුවන්ට හිමිවන ආකාරය කොහොමද කියන එක. ඊළඟ කරුණ තමයි ගැනිලි පිළිබඳ සීමාවන් හා ගැනිලි පොලී සම්බන්ධ විස්තර. ඔබ මතක තබා ගත යුතුයි උසස් පෙළ මට්ටමේදී අපි ගැනිලි ගැලපීම් කරනවා. නමුත් ගැනිලි පොලී ගණනය කිරීම සිදු කරන්නේ නැහැ. නමුත් අපි ගැනිලි ගලපනවා කියන එක මතක තබා ගත යුතුයි. ඊළඟ කරුණ තමයි හවුල්කරුවන් විසින් ප්‍රාග්ධනයට අමතරව සපයා ඇති ණය සඳහා පොලී ගෙවන ආකාරය. හවුල්කරුවන් ප්‍රාග්ධනය යොදනවට අමතරව හවුල් ව්‍යාපාරයට ණය ලබා දෙනවා. මේ විදිහට හවුල්කරුවෙක් ප්‍රාග්ධනයට අමතරව ණය සපයලා තියෙනවා නම් ඒ ණය සඳහා පොලී ගෙවන ආකාරයත් හවුල් ගිවිසුමක ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟ කරුණ තමයි කීර්තිනාමය ගණනය කරන ආකාරය සහ ගැලපීම් කරන ආකාරය සම්බන්ධ විස්තර. මෙන්න මේ වගේ හවුල් ගිවිසුමක ගිණුම් කරන්නට බලපාන කරුණු රාශියක් තියෙන පුළුවන්. ඔබ විසින් මතක තබා ගත යුතුයි අපට ගිණුම් තැබීමේදී වඩාත් වැදගත් වන කරුණු ටිකක් තමයි මෙතනදී මම ඔබට ඉදිරිපත් කරලා තියෙන්නේ. මීට අමතරව හවුල්කරුවන්ට අවශ්‍යයි හැඟෙන ඕනෑම කොන්දේසියක් ඔවුන්ගේ හවුල් ගිවිසුමට ඇතුළත් කරගන්න පුළුවන්. ඊළඟට මම ඔබට විශේෂ සටහනක් ඉදිරිපත් කරලා තියෙනවා. මම හිතනවා ඔබ විසින් මේ සටහන වඩාත් හොඳින් අවබෝධ කරගත්තොත් ප්‍රශ්න වලට පිළිතුරු ලියද්දී ගොඩක් වැදගත් වෙයි මේ කොටස. අපි දන්නවා දුව පුතේ හවුල් ව්‍යාපාරයකට හවුල්කරුවන්ට දායකත්වයේ සැපිය හැකි ආකාර හතරක් තියෙනවා. හවුල් ව්‍යාපාරයකට හවුල්කරුවන්ට දායකත්වයේ සැපිය හැකි ආකාර හතරක් තියෙනවා. ඒ ආකාර හතර තමයි ප්‍රාග්ධනයේ සැපීමෙන්, කළමනාකරණයට දායක වීමෙන්, අවදානම් දැරීමෙන් හා ව්‍යාපාරයට ණය සැපීමෙන්. ප්‍රාග්ධනයේ සැපීමෙන්, කළමනාකරණයට දායක වීමෙන්, අවදානම් දැරීමෙන් සහ ව්‍යාපාරයට ණය සැපීමෙන්. මෙන්න මේ ආකාර හතරෙන්ම හවුල්කරුවෙකුට හවුල් ව්‍යාපාරයකට දායකත්වයේ සැපිය හැකියි. මෙතනදී අපි මතක තබා ගත යුතුයි හවුල්කරුවෙක් වෙනත් ව්‍යාපාරයක ආයෝජනයක් කැපකර හවුල් ව්‍යාපාරයට ප්‍රාග්ධන යොදා ඇති බැවින් ආවස්තික පිරිවෙස් සංකල්පයට අනුව ඒ හවුල්කරු විසින් යොදා ඇති ප්‍රාග්ධනයට අපි ප්‍රතිලාභ වශයෙන් පොලී ගෙවන්න ඕන. ඒ වගේම තමයි හවුල්කරුවෝ කළමනාකරණයට දායක වීම සහ අවදානම් දැරීම හේතුවෙන්ද ඔවුන්ට ප්‍රතිලාභ ලබා දිය යුතුයි. අපි මේ සියලුම කරුණු සාරාංශ කරලා ගත්තොත් හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් ප්‍රාග්ධනයේ යෙදීම නිසා ඔවුන්ට ප්‍රාග්ධනය සඳහා පොලියත්, කළමනාකරණයට දායක වීම නිසා හවුල් වේතනත්, අවදානම් දැරීම වෙනුවෙන් ලාභ කොටස්ද හිමි වෙනවා. ඊළඟට අපි බලමු හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන්
බලපාන ප්‍රධානතම පනත වන 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. මේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ ප්‍රධාන වගන්ති දෙකක් අපට හවුල් ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී බලපානවා. ඒ ප්‍රධාන වගන්ති දෙකෙන් එකක් තමයි 24 වන වගන්තිය, අනෙක් වගන්තිය තමයි 42 වන වගන්තිය. එහෙමනම් ඔබ විසින් මතක තබා ගත යුතුයි 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ ගිණුම් තැබීමට බලපාන ප්‍රධාන වගන්ති දෙකක් තියෙනවා. එකක් තමයි 24 වන වගන්තිය, අනිත් වගන්තිය තමයි 42 වන වගන්තිය. දැන් අපි බලමු මේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වන වගන්තිය. මේ 24 වන වගන්තියෙන් කියන්නේ හවුල් ව්‍යාපාරයක හවුල් ගිවිසුමක් නොමැති අවස්ථාවලදී හෝ හවුල් ව්‍යාපාරයක හවුල් ගිවිසුමක් නොමැති අවස්ථාවලදී හෝ කිසියම් කරුණක් සම්බන්ධයෙන් හවුල් ගිවිසුමේ එකඟතාවයක් නොමැති අවස්ථාවලදී 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වන වගන්තියට අනුව තමයි කටයුතු කරන්න ඕන. ඔබ විසින් මතක තබා ගත යුතුයි හවුල් ව්‍යාපාරයක හවුල් ගිවිසුමක් තියෙනවා නම් 24 වන වගන්තිය බලපාන්නේ නැහැ හවුල් ව්‍යාපාරයේ ගිණුම් තැබීමේදී. ඒ වගේම තමයි හවුල් ගිවිසුමක් තියෙනවා. නමුත් යම් කිසි කරුණක් ඒ හවුල් ගිවිසුමේ ඇතුළත් වෙන්නේ නැති අවස්ථාවකදී අපි 24 වන වගන්තියට අනුව කටයුතු කරනවා. එහෙමනම් 24 වන වගන්තියට අනුව කටයුතු කරන අවස්ථා දෙකක් අපට ගන්න පුළුවන්. හවුල් ව්‍යාපාරයක හවුල් ගිවිසුමක් නොමැති අවස්ථාවකදී අපි සම්පූර්ණයෙන්ම 24 වන වගන්තියට අනුව තමයි කටයුතු කරන්න ඕන. ඒ වගේම හවුල් ව්‍යාපාරයක හවුල් ගිවිසුමක් තියෙනවා. නමුත් යම් කිසි කරුණක් ඒ හවුල් ගිවිසුමේ ඇතුළත් වෙන්නේ නැත්නම් ඒ කරුණ සම්බන්ධයෙන් අපට 24 වන වගන්තියට අනුව කටයුතු කරන්න පුළුවන්. ඔබ මේ වෙනකොටත් දන්නවා හවුල් ගිවිසුමක ඇතුළත් කරුණු මොනවද කියලා. ඒ කරුණු සම්බන්ධයෙන් 24 වන වගන්තියේ මොනවද කියන්නේ කියලා මම ඉස්සරහදී සාකච්ඡා කරන්නම්. අපි දැන් බලමු මොනවද මේ 24 වන වගන්තියට අනුව අපට දීලා තියෙන විධිවිධාන. පළවෙනි එක තමයි හවුල් ව්‍යාපාරයට කෙසේ ප්‍රාග්ධනය සපයලා තිබුණත් ලාභාලාභ බෙදාගත යුතු වන්නේ සම සමව. ප්‍රාග්ධනයට හවුල්කරුවන් කෙසේ දායක වී තිබුණත් ලාභාලාභ බෙදාගත යුතු වන්නේ සම සමව. ඊළඟ කරුණ තමයි හවුල්කරුවන් ප්‍රාග්ධනයට අතිරේකව සපයා ඇති ණය සඳහා 105ක වාර්ෂික පොලියක් ඒ අදාළ හවුල්කරුට ගෙවිය යුතුයි. හවුල්කරුවෙක් ප්‍රාග්ධනයට අමතරව අතිරේකව සපයා ඇති ණය සඳහා 105ක වාර්ෂික පොලියක් අදාළ හවුල්කරුට ගෙවිය යුතුයි. ඊළඟ කරුණ තමයි පාලන කටයුතු වලට සෑම හවුල්කරුවෙක්ම සහභාගී විය යුතුයි. හැබැයි ඒ සඳහා ඔවුන්ට හවුල් වේතනයක් හිමි වෙන්නේ නැහැ. ඊළඟ කරුණ තමයි දායක වූ ප්‍රාග්ධනය සඳහා පොලී ලැබීමට කිසිදු හවුල්කරුවෙකුට හිමිකමක් නැහැ. ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයට ප්‍රාග්ධනය සැපීම වෙනුවෙන් කිසිදු හවුල්කරුවෙකුට ප්‍රාග්ධන පොලී ලැබීමට හිමිකමක් නැහැ 24 වන වගන්තියට අනුව. ඊළඟ කරුණ තමයි හවුල් ව්‍යාපාරයේ වියදම් හවුල්කරුවන් තම පෞද්ගලික මුදලින් ගෙවා ඇතනම් හවුල් ව්‍යාපාරයේ යම්කිසි වියදමක් හවුල්කරුවන්ගේ පෞද්ගලික මුදලින් ගෙවා ඇතනම් ඒ මුදල අදාළ හවුල්කරුට ප්‍රතිපූර්ණය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔබ විසින් මතක තබා ගත යුතුයි මේ සියලුම කරුණු බලාත්මක වෙන්නේ හවුල් ව්‍යාපාරයක හවුල් ගිවිසුමක් නොමැති අවස්ථාවකදී පමණයි කියන එක
ඔබ විසින් මතක තබා ගත යුතුයි. ඊළඟට මම කිව්ව ඔබට 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ තවත් වගන්තියක් ගිණුම් තැබීමේදී බලපානවා කියලා. ඒ තමයි 42 වන වගන්තිය. මේ 42 වන වගන්තියෙන් සඳහන් වෙන්නේ හවුල්කරුවෙක් විශ්‍රාම යන විට හෝ ඉවත්ව යන විට හෝ මිය යන විට හවුල්කරුට හිමි කොටස එදින හවුල්කරුට ගෙවන්නේ නොමැතිනම් හවුල්කරු විශ්‍රාම යන විට හෝ ඉවත්ව යන විට හෝ මිය යන විට ඔහුගේ හිමිකම් කොටස එදිනම ගෙවා නිම කරන්නේ නැත්තම් එදින සිට එම වටිනාකම ගෙවන දින දක්වා ඔහුට වාර්ෂිකව 105ක පොලියක් ගෙවිය යුතු බව තමයි මේ 42 වන වගන්තියේ සඳහන් වෙන්නේ. ඔබට දැන් මතක ඇති 24 වන වගන්තියේත් ණය සඳහා 105ක පොලි අනුපාතයක් සඳහන් වුණා. 42 වන වගන්තියේත් 105ක පොලි අනුපාතයක් සඳහන් වෙනවා. හැබැයි ඔබ විසින් මතක තබා ගත යුතුයි 24 වන වගන්තියේ ණය සඳහා 105ක පොලි අනුපාතයක් දෙන්න කියලා කියන්නේ දැනට සිටින හවුල්කරුවෙක් හවුල් ව්‍යාපාරයට අතිරේකව සපයා ඇති ණය සඳහා. හැබැයි 42 වන වගන්තියෙන් 105ක වාර්ෂික පොලියක් ගෙවන්න කියලා කියන්නේ හවුල්කරුවෙක් විශ්‍රාම ගිය විට හෝ ඉවත්ව ගිය විට හෝ මිය ගිය විට ඔහුගේ හිමිකම ගෙවන්නේ නැත්නම් එම වටිනාකම ගෙවා නිම කරන දිනේ දක්වා වාර්ෂිකව 105ක පොලියක් ගෙවන්න කියන එක. ඒ නිසා ඔබ විසින් 24 වන වගන්තියේ පොලි අනුපාතය සහ 42 වන වගන්තියේ පොලි අනුපාතය පටලව ගන්න එපා. අපි කතා කළා හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් බලපාන අනපනත් කිහිපයක් තියෙනවා කියලා. දැන් මම ඒ අනපනත් වලින් තවත් එක් පනතක් ඔබට පැහැදිලි කරන්න යන්නේ. ඒ තමයි 2007 අංක 7 දරන සමාගම් පනත. ඔබට මම පෙර අවස්ථාවකදී සඳහන් කළා 2007 අංක 7 දරන සමාගම් පනතෙන් තමයි කියන්නේ හවුල් ව්‍යාපාරයක සිටි යුතු උපරිම සමාජික සංඛ්‍යාව 20ක් විය යුතු බව. මීළඟට මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ හවුල් ව්‍යාපාර ගිණුම්කරණයේදී බලපාන ප්‍රධානම ගිණුම් දෙකක් පිළිබඳව. එක ගිණුමක් තමයි ප්‍රාග්ධන ගිණුම. දුවේ පුතේ හවුල් ව්‍යාපාරයක ප්‍රාග්ධන ගිණුමක් පවත්වාගෙන යන්නේ හවුල්කරුවන්ගේ ස්ථාවර හිමිකම සටහන් කිරීම සඳහා. හවුල් ව්‍යාපාරයක ප්‍රාග්ධන ගිණුමක් පවත්වාගෙන යන්නේ හවුල්කරුවන්ගේ ස්ථාවර හිමිකම සටහන් කිරීම සඳහා. අපි දැන් අවධානය යොමු කරමු මොනවද මේ ප්‍රාග්ධන ගිණුමේ අපි සටහන් කරන්නේ කියලා. දුවේ පුතේ ප්‍රාග්ධන ගිණුමේ අපි සටහන් කරනවා කාලච්ඡේදයේ ආරම්භයේ තියෙන ආරම්භක ශේෂය. ඒ වගේම තමයි කාලච්ඡේදය තුල හවුල්කරුවන් විසින් යොදන අතිරේක ප්‍රාග්ධනය. කාලච්ඡේදය තුල හවුල්කරුවන් විසින් යොදන අතිරේක ප්‍රාග්ධනය. ඒ වගේම තමයි හවුල්කරුවන්ගේ එකඟතාවය මත ප්‍රාග්ධන ගිණුමේ ආපසු ගැනීම. මෙන්න මේ අයිතම අපි සාමාන්‍යයෙන් ප්‍රාග්ධන ගිණුමක් තුල සටහන් කරනවා. මම ඔබට දැන් ඉදිරිපත් කරන්නම් ප්‍රාග්ධන ගිණුමක ආකෘතිය. ඔබට දැන් තිරයේ දිස්සෙනවා ඇති. මම අනුතීරු ක්‍රමයට හවුල්කරුවන් 3 දෙනෙක් සඳහා ප්‍රාග්ධන ගිණුම රූල් කරලා තියෙනවා. ඒක බැර පැත්තේ සාමාන්‍යයෙන් ශේෂය ඇතුළත් කරලා තියෙනවා. ඔබ විසින් මතක තබා ගත යුතුයි අනිවාර්යෙන් ප්‍රාග්ධන ගිණුමේ ශේෂයේ තියෙන බැර පැත්තේ. ඊට අමතරව තියෙනවා අතිරේක ප්‍රාග්ධන විදිහට A කියන හවුල්කරු මුදල් යොදලා තියෙනවා. ඊට අමතරව අතිරේක ප්‍රාග්ධනයේ විදිහට B කියන හවුල්කරු මෝටර රථයක් ව්‍යාපාරයට යොදලා තියෙනවා. ඒ වගේම කීර්ති නාමයට අදාළ ගැළපීම් ප්‍රාග්ධන ගිණුම තුලින් ගැළපීම් කරලා තියෙනවා. මම මේ ඔබට ඉදිරිපත් කරලා තියෙන සාමාන්‍යයෙන් අපි ප්‍රාග්ධන ගිණුමක් පිළියෙල කරද්දී අපට ගැළපීම් කරන්න ලැබෙන අයිතමයන් කිහිපයක්. ඊළඟට මම ඔබත් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන ඊළඟ ගිණුම තමයි ජංගම ගිණුම. හවුල් ව්‍යාපාරයක ජංගම ගිණුමක් පවත්වාගෙන යන්නේ ඔබ විසින් මතක තබා ගත යුතුයි විචල්්‍ය හිමිකම වාර්තා කිරීම සඳහා.
එහෙමනම් දැන් ඔබට පැහැදිලි හවුල්කරුවන්ගේ ස්ථාවර හිමිකම වාර්තා කරන්න පවත්වාගෙන යන්නේ ප්‍රාග්ධන ගිණුම, හවුල්කරුවන්ගේ විචල්්‍ය හිමිකම සටහන් කරන්න පවත්වාගෙන යන්නේ ජංගම ගිණුම. මම ඔබට දැන් ඉදිරිපත් කරන්නම් සාමාන්‍යයෙන් ජංගම ගිණුමක ඇතුළත් කරන අයිතමයන් මොනවද කියලා. ප්‍රාග්ධන පොලි, හවුල් වේතන, හවුල්කරුවන්ගේ ගැනිලි, ගැනිලි කිව්වහම ඔබ විසින් මතක තබා ගත යුතුයි මුදල් ගැනිලි වෙන්න පුළුවන්, භාණ්ඩ ගැනිලි වෙන්න පුළුවන්, ලාභ කොටස් හෝ අලාභ කොටස්, හවුල්කරුවන් විසින් සපයා ඇති අතිරේක ණය සඳහා ගෙවන ණය පොලි, ඊළඟට හවුල්කරුවන් විසින් හවුල් ව්‍යාපාර වෙනුවෙන් දරා ඇති වියදම්. මෙන්න මේ අයිතම සාමාන්‍යයෙන් අපි හවුල් ව්‍යාපාරයක ජංගම ගිණුම තුල වාර්තා කරනවා. ප්‍රාග්ධන පොලි, හවුල් වේතන, ගැනිලි ගොම සඳහන් කළා මුදල් ගැනිලි වෙන්න පුළුවන්, භාණ්ඩ ගැනිලි වෙන්න පුළුවන්, ලාභ කොටස් එහෙම නැත්නම් අලාභ කොටස්, හවුල්කරුවන් සපයා ඇති ණය සඳහා පොලිය, ඊළඟට හවුල්කරුවන් විසින් හවුල් ව්‍යාපාරය වෙනුවෙන් දරා ඇති ව්‍යාපාර වියදම් එහෙම නැත්නම් ව්‍යාපාරයේ වියදම්. මෙන්න මේ අයිතමයන් අපි සාමාන්‍යයෙන් හවුල් ව්‍යාපාරයක ජංගම ගිණුම තුල වාර්තා කරනවා. ඊළඟට මම ඔබට ජංගම ගිණුමක ආකෘතියක් ඉදිරිපත් කරන්නම්. මම කිව්වා සාමාන්‍යයෙන් ප්‍රාග්ධන ගිණුමක නම් ආරම්භක ශේෂය තියෙන්නේ බැර පැත්තේ කියලා. හැබැයි ජංගම ගිණුමේ බැර ශේෂ මෙන්ම හර ශේෂ තියෙන්න පුළුවන්. එහෙමනම් ඔබට ප්‍රාග්ධන ගිණුම හා ජංගම ගිණුම අතර ඇති පැහැදිලි වෙනස්කම් දෙකක් ඉදිරිපත් කරන්න පුළුවන්. එකක් තමයි ප්‍රාග්ධන ගිණුම අපි සටහන් කරන්නේ ස්ථාවර හිමිකම, ජංගම ගිණුම සටහන් කරන්නේ විචල්්‍ය හිමිකම. සාමාන්‍යයෙන් ප්‍රාග්ධන ගිණුම තුල තියෙන්නේ බැර ශේෂ. හැබැයි ජංගම ගිණුම තුල බැර ශේෂ මෙන්ම හර ශේෂ දකින්න පුළුවන්. ඔබට දැන් තිරයේ දිස්වෙ නැති සාමාන්‍යයෙන් ප්‍රාග්ධන ගිණුමක ජංගම ගිණුමක ඇතුළත් කරලා තියෙන අයිතම ආරම්භක ශේෂය මම බැර පැත්තේ සඳහන් කරලා තියෙනවා A සහ C කියන හවුල්කරුගේ. හැබැයි B කියන හවුල්කරුගේ තියෙන්නේ හර ශේෂයක්. ඊළඟට හවුල්කරුවන්ට ලාභයේ විසර්ජනය කරන ආකාර තුනක් තියෙනවා. ඒ ආකාර තුන තමයි ප්‍රාග්ධනයට පොලි ලබා දීම, හවුල් වේතන ලබා දීම සහ ලාභ කොටස් ලබා දීම. ඒ අයිතම තුනම ජංගම ගිණුමේ බැර පැත්තේ සඳහන් වෙලා තියෙනවා. ඊට අමතරව හවුල්කරුවන් ප්‍රාග්ධනයට අමතරව ණය දීලා තියෙනවා නම් ඒ ණයට අදාළ පොලිය හවුල්කරුට හිමි විය යුතුයි. ඒක හවුල්කරුට හිමිකමක්. ඒක නිසා ඒකත් ජංගම ගිණුමේ බැර පැත්තේ සඳහන් වෙලා තියෙනවා. ජංගම ගිණුමේ හර පැත්ත බැලුවොත් හර පැත්තේ තියෙනවා ආරම්භක ශේෂය, B ගේ තියෙන්නේ හර ශේෂයක්. ඒ නිසා ඊළඟට මුදල් ගැනලි තියෙනවා A සහ C කියන හවුල්කරුගේ. ඊට අමතරව මම සටහන් කරලා තියෙනවා B කියන හවුල්කරුගේ භාණ්ඩ ගැනිලි. ඊළඟට ඔබට මම විශේෂ සටහනක් ඉදිරිපත් කරනවා. මේක ඔබට ගොඩක් වැදගත් වෙයි. කෙටි ප්‍රශ්න සාකච්ඡා කරන අවස්ථාවන් වලදී ඔබ විසින් මතක තබා ගත යුතු වැදගත් කාරණා කිහිපයක් තමයි මෙතන තියෙන්නේ. සාමාන්‍යයෙන් හවුල් ව්‍යාපාරික ප්‍රාග්ධන ගිණුම හා ජංගම ගිණුම වෙන්වෙන්ව තිබිය යුතු අතර ඒවා අනුතීරු ක්‍රමයට තබාගත යුතුයි. ඒ වගේම තමයි දුවේ පුතේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂයන් හා ජංගම ගිණුමේ ශේෂයන්ගේ එකතුව හවුල් ව්‍යාපාරයක මුළු හිමිකම නියෝජනය වන්නේ. ප්‍රාග්ධන ගිණුම් ශේෂයන් හා ජංගම ගිණුම් ශේෂයන්ගේ එකතුව තමයි හවුල් ව්‍යාපාරයක මුළු හිමිකම විදිහට අපි සලකන්නේ. හැබැයි දුවේ පුතේ ඔබ මතක තබා ගත යුතුයි බාහිර පාර්ශවයන් විසින් සපයා ඇති ණය හිමිකමක් නොවේයි, එය වගකීමක් බව. මම ඊළඟට තවත් වැදගත් එක් කොටසක් ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි ලාභාලාභ විසර්ජන ගිණුම. දුවේ පුතේ තනි ව්‍යාපාරයක නම් උපේන ලාභය එක් පුද්ගලයෙක් සතු වෙනවා. හැබැයි හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෝ කිහිප දෙනෙක් සිටින බැවින් උපේන ලාභය හවුල්කරුවන් අතර සාධාරණ පදනමක් මත බෙදිලා යන්න ඕන.
අපි කලිනුත් සඳහන් කළා හවුල් ව්‍යාපාරයකට හවුල්කරුවන් දායකත්වයේ සපයන ආකාර තුනක් තියෙනවා පැහැදිලිව. එකක් තමයි ප්‍රාග්ධනය සැපීමෙන්, අනිත් කාරණාව තමයි කළමනාකරණයට දායක වීමෙන්, අනිත් අවසාන කාරණාව තමයි අවදානම් දැරීමෙන්. මෙන්න මේ කාරණා තුන වෙනුවෙන් හවුල්කරුවන්ට පැහැදිලිව ලැබෙන ප්‍රතිලාභ තුනක්. ප්‍රාග්ධනය සැපීම වෙනුවෙන් ප්‍රාග්ධන පොලී හිමි වෙනවා. කළමනාකරණයට දායක වීම වෙනුවෙන් හවුල් වේතන හිමි වෙනවා. අවදානම් දැරීම හේතු කොටගෙන ලාභ කොටස් හිමි වෙනවා. එහෙමනම් මේ හවුල් ව්‍යාපාරයක් උපයන ලාභය හවුල්කරුවන් අතර සාධාරණව විසර්ජනය කරන්න මෙන්න මේ මම සඳහන් කරපු ක්‍රම තුන තමයි භාවිතා කරන්නේ. මම දැන් ඔබට විසර්ජන ගිණුමක ආකෘතිය ඉදිරිපත් කරනවා. දැන් ඔබට තිරියේ පැහැදිලිව දිස්වෙනවා ඇති. මම පෙර සඳහන් කරපු ක්‍රම තුනෙන් තමයි හවුල් ව්‍යාපාරයේ උපයලා තියෙන ශුද්ධලාභය හවුල්කරුවන් අතර විසර්ජනය කරලා තියෙන්නේ. ප්‍රාග්ධනයට පොලී වශයෙන් කොටසක් විසර්ජනය කරලා තියෙනවා. හවුල් වේතන වශයෙන් ටිකක් විසර්ජනය කරලා තියෙනවා. ඉතිරි ප්‍රමාණය ලාභ කොටස් වශයෙන් හවුල්කරුවන්ට විසර්ජනය කරලා තියෙනවා. මෙන්න මේ ආකාරයට තමයි හවුල් ව්‍යාපාරයක් උපයන ශුද්ධලාභය හවුල්කරුවන් අතර සාධාරණව බෙදා හැරීම සිදු කරන්නේ. මේ විසර්ජන කිරීම සාමාන්‍යයෙන් අපි පිළියෙල කරන ආදායම් ප්‍රකාශනයේම කොටසක් විදිහට තමයි පිළියෙල කරන්න කියන එකත් ඔබ විසින් මතක තබා ගත යුතුයි. දැන් හවුල් ව්‍යාපාර ගිණුම් කරණයේදී අපට හමු වෙන වැදගත් ගිණුම් තුනක් ගැන මම සාකච්ඡා කළා. එකක් තමයි ප්‍රාග්ධන ගිණුම. ඒක මම මුලින්ම සඳහන් කරා. ඊළඟට මම සාකච්ඡා කළා ජංගම ගිණුම. ඊළඟට මම සාකච්ඡා කළා විසර්ජන ගිණුම. මම කෝ විසර්ජන ගිණුම භාවිතා කරන්නේ හවුල් ව්‍යාපාරයක් උපයන ලාභය හවුල්කරුවන් අතර සාධාරණව බෙදා හැරීම සඳහා කියන එක. මම ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ හවුල් ව්‍යාපාර ගිණුම් කරණයේදී භාවිතා කරනු ලබන වැදගත් දිත්ත සටහන් කිහිපයක්. දුවේ පුතේ අපි හවුල් ව්‍යාපාර අභ්‍යාසයක් විසඳගෙන යනකොට මම මේ ඉදිරිපත් කරන දිත්ත සටහන් ටික අපිට මතකයේ තියෙනවා නම් වඩාත් පහසු වෙනවා හවුල් ව්‍යාපාර වලට අදාළ ආවේනික වෙච්ච යම් යම් ගනුදෙනු මූල ප්‍රකාශන වලට ගැලපීම් කරන්න. මම ඔබට ඉදිරිපත් කරන පළවෙනි දිත්ත සටහන තමයි ප්‍රාග්ධන පොලි. මම අවස්ථා කිහිපයකදී සඳහන් කළා හවුල්කරුවන් හවුල් ව්‍යාපාරයට ප්‍රාග්ධනය සපයනවා. ඒ වෙනුවෙන් ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ තමයි ප්‍රාග්ධන පොලි. මේ ප්‍රාග්ධන පොලි ගිණුම්ගත කරන දිත්ත සටහන තමයි ලාභ විසර්ජන ගිණුම හර ජංගම ගිණුම බැර. ඔබට පැහැදිලි ලාභ විසර්ජන ගිණුම කියන්නේ මොකක්ද කියලා මම පෙර ඔබට පැහැදිලි කිරීමක් කළා. හවුල් ව්‍යාපාරයක උපයන ලාභය හවුල්කරුවන්ට විසර්ජනය කරන්න ශුද්ධ ලාභයෙන් පස්සේ ආදායම් ප්‍රකාශනයේ පිළියෙල කරන කොටස තමයි මේ විසර්ජන ගිණුම කියන්නේ. එමනම් මේ ප්‍රාග්ධන පොලී ගිණුම් ගත කරන දිත්ත සටහන ලාභ විසර්ජන ගිණුම හර ජංගම ගිණුම බැර. මම ඊළඟට ඔබට ඉදිරිපත් කරන දිත්ත සටහන තමයි හවුල් වේතන වලට අදාළ දිත්ත සටහන. මේ හවුල් වේතන වලට අදාළ දිත්ත සටහනත් ප්‍රාග්ධන පොලී වලට අදාළ දිත්ත සටහනමයි ලාභ විසර්ජන ගිණුම හර ජංගම ගිණුම බැර. මම කිව්වා හවුල්කරුවෝ හවුල් ව්‍යාපාරයේ කළමනාකරණයට දායක වෙනවා. ඒ වෙනුවෙන් ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ හවුල් වේතන කියලා. එහෙමනම් මේ හවුල් වේතන විසර්ජනය කරන දිත්ත සටහනත් ප්‍රාග්ධන පොලී විසර්ජනය කරන දිත්ත සටහනටම සමානයි. ලාභ විසර්ජන ගිණුම හර ජංගම ගිණුම බැර. ඊළඟට මම ඔබට ඉදිරිපත් කරන දිත්ත සටහන තමයි හවුල් ව්‍යාපාරයක් උපයන ලාභයෙන් කොටසක් ප්‍රාග්ධන පොලී වශයෙන් විසර්ජනය වෙනවා. ඉතිරිය හවුල් වේතන වශයෙන් විසර්ජනය වෙනවා. අවසානයේ ඉතිරි වන ප්‍රමාණය ලාභ කොටස් විදියට විසර්ජනය වෙනවා. එහෙමනම් දැන් අපි බලමු මෙන්න මේ ලාභය නැත්නම් ඉතිරි ලාභය ලාභ කොටස් විදිහට විසර්ජනය කරන දිත්ත සටහන. ඒකත් කලින් සඳහන් කළ දිත්ත සටහන් දෙක හා සමානයි. ලාභ විසර්ජන ගිණුම හර
ජංගම ගිණුම බැර. එhmenan ඔබට මතක තබා ගන්න පහසුයි ප්‍රාර්ථන පොලි හවුල් වේතන සහ ලාභ කොටස් කියන අයිතම තුනටම අදාළව එක දිත්ත සටහනයි පවතින්නේ. ඒ තමයි ලාභ විසර්ජන ගිණුම හර ජංගම ගිණුම බැර. ඊළඟට අලාභ කොටස් හදිසි හරි අපට ගණනය කිරීම වලින් ලැබුණොත් අලාභ කොටස් වල දිත්ත සටහන ජංගම ගිණුම හර ලාභ විසර්ජන ගිණුම බැර. ඊළඟට මම ඉදිරිපත් කරන දිත්ත සටහන තමයි හවුල්කරුවන් ප්‍රාර්ථනයට අමතරව සපයා ඇති ණය සඳහා පොලි. මම පෙර සඳහන් කළා හවුල්කරුවෝ ප්‍රාර්ථනයට අමතරව හවුල් ව්‍යාපාරයට ණය සපයනවා. ඒ ණය සඳහා ණය පොලි හවුල්කරුවන්ට ගෙවිය යුතුයි. මේ ණය පොලි ගිණුම් ගත කරන දිත්ත සටහන් තමයි ලාභ ගිණුම හර එහෙම නැත්නම් ණය පොලි ගිණුම හර ජංගම ගිණුම බැර. මේ ලාභ ගිණුම හර කියන එක ආදායම් ප්‍රකාශනයේ මූල්‍ය වියදම් යටතේ වාර්තා කරනවා අපි ණය පොලි කියලා. ජංගම ගිණුම බැර කිව්වහම ඒ අදාළ ණය සැපයපු හවුල්කරුගේ ජංගම ගිණුමට අපි බැර කළ යුතුයි. ඊළඟ වැදගත් දිත්ත සටහන තමයි හවුල්කරුවන් විසින් දරන ලද හවුල් ව්‍යාපාරයේ වියදම්. යම් අවස්ථාවල හවුල් ව්‍යාපාරයට අදාළ වියදම් හවුල්කරුවන්ගේ පෞද්ගලික මුදලින් ගෙවන අවස්ථා අපට දකින්න පුළුවන්. හවුල් ව්‍යාපාරයට අදාළ යම් වියදම් හවුල්කරුවන්ගේ පෞද්ගලික මුදලින් ගෙවන අවස්ථා අපට දකින්න පුළුවන්. මේ විදිහට හවුල්කරුවන්ගේ පෞද්ගලික මුදලින් ගෙවා ඇති හවුල් ව්‍යාපාරයේ වියදම් හවුල්කරුවන්ට ප්‍රතිපූර්ණය කරන තෙක් අපි ඒවා ගැළපීම් කරන්න ඕන. ඒ සඳහා අපි භාවිතා කරන දිත්ත සටහන තමයි ලාභ ගිණුම හර එහෙම නැත්නම් අදාළ වියදම් ගිණුම හර ජංගම ගිණුම බැර. ලාභ ගිණුම හර ජංගම ගිණුම බැර. එහෙමනම් ඔබට දැන් පැහැදිලි හවුල්කරුවන් විසින් දරන ලද හවුල් ව්‍යාපාරයේ වියදම් ගිණුම්ගත කරන දිත්ත සටහන. ඒ වගේම තමයි හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවන්ගේ පෞද්ගලික වියදම් ගෙවා ඇති අවස්ථාවක ඊට අදාළ දිත්ත සටහන වෙන්නේ ජංගම ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. හවුල් ව්‍යාපාරයේ හවුල්කරුගේ පෞද්ගලික වියදම් ගෙවලා තියෙනවා නම් ඊට අදාළ දිත්ත සටහන වෙන්නේ ජංගම ගිණුම හර මුදල් පාලන ගිණුම බැර. අපි මේක තවත් කෙටියෙන් සඳහන් කරනවා පැහැදිලිව මේ හවුල්කරුවන්ගේ ගැනලි. ඊළඟට මම ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන තවත් වැදගත් මාතෘකාවක් තමයි කීර්ති නාමය. අපි මුලින්ම බලමු හවුල් ව්‍යාපාරයක කීර්ති නාමය කියන්නේ මොකක්ද කියලා. දුයිපුතේ හවුල් ව්‍යාපාරයක කීර්ති නාමය කියලා කියන්නේ පවත්නා ව්‍යාපාරයක් සමස්ත ඒකකයක් ලෙසගෙන උපලබ්ධි කිරීමෙන් ලැබෙන වටිනාකමත් වත්කම් වෙන වෙනමගෙන උපලබ්ධි කර ණය හිමියන්ට පිය වූ පසු ලැබෙන වටිනාකමත් අතර වෙනස අපි කියනවා කීර්ති නාමය කියලා. ඔබට සරල උදාහරණයකින් මම මේක පැහැදිලි කළොත් අපි උපකල්පනය කරමු ව්‍යාපාරයක පවතින මුළු වත්කම් ප්‍රමාණය ලක්ෂයයි මුළු වගකීම් ප්‍රමාණය 40000යි. අපි හවුල් ව්‍යාපාරයේ මුළු වත්කම් ටික වෙන වෙනම උපලබ්ධි කළා වගකීම් ටික පියෙව්වොත් ඔබට පැහැදිලි වත්කම් උපලබ්ධි කිරීමෙන් ලක්ෂයක් ලැබෙනවා. ඒ ලැබෙන ලක්ෂයෙන් වගකීම් ටික පියෙව්වහම 40000 හිමිකම විදිහට ඉතිරි වෙන්නේ 60000ක් පමණයි. හැබැයි අපි මේ ව්‍යාපාරය සමස්ත ඒකකයක් ලෙසගෙන උපලබ්ධි කළොත් යම්කිසි පාර්ශවයක් අපෙන් ඉල්ලනවා මේ ව්‍යාපාරය 75000ක වෙළඳපොළ වටිනාකමකට. එhmenan සමස්ත ඒකකයක් ලෙසගෙන උපලබ්ධි කළාම අපට ලැබෙනවා 75000ක්
වත්කම් ලක්ෂය වෙන වෙනම උපලබ්ධි කළා වගකීම් 40000 පියෙව්වහම අපට ලැබෙන්නේ හිමිකම විදිහට 60000යි. එහෙමනම් සමස්ත ඒකකයක් ලෙසගෙන උපලබ්ධි කිරීමෙන් ලැබෙනවා 75000ක්. වත්කම් වෙන වෙනම උපලබ්ධි කළා වගකීම් පියෙව්වහම අපට ලැබෙන්නේ 60000යි. මේ දෙක අතර වෙනස තියෙනවා 15000ක්. අපි මේකට කියනවා කීර්තිනාමය කියලා. අපි සාමාන්‍යයෙන් හවුල් ව්‍යාපාර අභ්‍යාසවලදී කීර්තිනාමය ගණනය කරන අවස්ථා දෙකක් තියෙනවා පැහැදිලිව. ඒ තමයි නව හවුල්කරුවෙකු බඳවා ගැනීමේදී සහ සිටින හවුල්කරුවෙකු ඉවත් වීමේදී. අපි මුලින්ම බලමු නව හවුල්කරුවෙකු බඳවා ගැනීමේදී කොහොමද කීර්තිනාමය ගැලපීම් කරන්න කියලා. නව හවුල්කරුවෙකු බඳවා ගැනීමේදී දුවේ පුතේ අපි කීර්තිනාමය ගැලපීම් කරන ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි මුළු කීර්තිනාමය සැලකිල්ලට ගැනීම. මුළු කීර්තිනාමය සැලකිල්ලටගෙන කීර්තිනාමය ගිණුම්ගත කරන දිත්ත සටහන් තමයි ප්‍රාග්ධන ගිණුම හර කරනවා අපි නවානුපාතයට. ඒ වගේම තමයි ප්‍රාග්ධන ගිණුම බැර කරනවා පැරණි අනුපාතයට. එහෙමනම් ඔබ විසින් මතක තබා ගත යුතුයි නව හවුල්කරුවෙකු බඳවා ගැනීමේදී කීර්තිනාමය ගැලපීම් කරන ආකාර දෙකක් තියෙනවා. එක් අවස්ථාවක් තමයි මුළු කීර්තිනාමය සැලකිල්ලට ගැනීම. මුළු කීර්තිනාමය සැලකිල්ලට අරගෙන අපි කීර්තිනාමය ගැලපීම් කරන දිත්ත සටහන් තමයි ප්‍රාග්ධන ගිණුම හර නව හවුල්කරුවන්ට නව අනුපාතයට ප්‍රාග්ධන ගිණුම බැර පැරණි හවුල්කරුවන්ට පැරණි අනුපාතයට. නව හවුල්කරුවෙකු පැමිණීමේදී කීර්තිනාමය ගිණුම් තියෙන ඊළඟ ක්‍රමය තමයි නව හවුල්කරුගේ කීර්තිනාමය කොටස සැලකිල්ලට ගැනීම. දුවේ පුතේ නව හවුල්කරුගේ කීර්තිනාම කොටස සැලකිල්ලට අරගෙන අපි ගිණුම් තැබීමේදී මෙන්න මේ ආකාරයට තමයි දිත්ත සටහන් තියන්න ඕන. ප්‍රාග්ධන ගිණුම හර නව හවුල්කරුට ඔහුගේ කොටස. හරිනේ ඔබ විසින් මතක තබා ගත යුතුයි කොටස සැලකිල්ලට ගැනීමේදී ප්‍රාග්ධන ගිණුම හර කරනවා නව හවුල්කරුට, ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයට බඳවගත්තු හවුල්කරුට ඔහුගේ කොටස. ප්‍රාග්ධන ගිණුම බැර කරනවා පැරණි හවුල්කරුවන්ට කැප කළ අනුපාතයට. එහෙනම් දැන් ඔබට පැහැදිලි මුළු කීර්තිනාමය කොහොමද සැලකිල්ලට අරගෙන දිත්ත සටහන තියන්නේ. නව හවුල්කරුගේ කීර්තිනාමය කොටස සැලකිල්ලට අරගෙන කොහොමද දිත්ත සටහන තියන්නේ කියන එක. මුළු කීර්තිනාමය සැලකිල්ලට අරගෙන අපි දිත්ත සටහන තියන්නේ ප්‍රාග්ධන ගිණුම හර කරනවා නව හවුල්කරුවන්ට නව අනුපාතයට. ප්‍රාග්ධන ගිණුම බැර කරනවා පැරණි හවුල්කරුවන්ට පැරණි අනුපාතයට. නව හවුල්කරුගේ කීර්තිනාමය කොටස සැලකිල්ලට අරගෙන දිත්ත සටහන තියද්දී ප්‍රාග්ධන ගිණුම හර කරනවා නව හවුල්කරුට ඔහුගේ කොටස. ප්‍රාග්ධන ගිණුම බැර කරනවා පැරණි හවුල්කරුවන්ට කැප කළ අනුපාතයට. මේ කැප කළ අනුපාතය අපි ගණනය කරගන්නේ ඔබ විසින් මතක තබා ගත යුතුයි පැරණි අනුපාතයෙන් නැත්නම් පැරණි ලාභාලාභ අනුපාතයෙන් නව ලාභාලාභ අනුපාතය අඩු කළා. මම ඔබට අභ්‍යාසයක් ඉදිරිපත් කරන්න කොහොමද මේ නව හවුල්කරුවෙකු බඳවා ගැනීමේදී කීර්තිනාමය ගැලපීම් කරන්න කියලා. ඔබට තිරේ දිස්සුන ඇති අභ්‍යාසයක්. අමල් සහ කමල් පහතුන අනුපාතයට ලාභාලාභ බෙදාගනි. ඔබට එහෙමනම් දැන් පැහැදිලි පැරණි හවුල්කරුවෝ තමයි අමල් හා කමල්. ඔවුන්ගේ පැරණි අනුපාතයේ තියෙන්නේ 5-3 අනුපාතයට. ඊළඟට කියනවා 2020 4/1 දින නව හවුල්කරුවෙකු ලෙස පියල් බඳවා ගන්නා ලද අතර එදින සිට නව අනුපාතය අමල් කමල් පියල් අතර පිළිවෙලින් 3-2-1 විය. එහෙමනම් දැන් පැහැදිලි නව හවුල්කරුවෙක් විදිහට සම්බන්ධ වෙන පියල්. එතකොට අමල් කමල් පියල් අතර නව ගිවිසුමේ නව ලාභාලාභ අනුපාතය 3-2-1 බවට පත් වෙලා තියෙනවා. එදිනට කීර්තිනාමය ඇස්තමේන්තු කරලා දීලා තියෙනවා 1,20,000ක් ලෙස. අපිට කියනවා කීර්තිනාමය ගැලපීම් කරන්නේ ප්‍රාග්ධන ගිණුම තුලින් නම්
පළවෙනි අවස්ථාව මුළු කීර්ති නාමයේ සැලකිල්ලට අරගෙන අපට ප්‍රාග්ධන ගිණුම තුලින් ගලපන දිත්ත සරහන් ලියන්නලු. දෙවෙනි අවස්ථාව නවහවුල්කරුගේ කීර්ති නාමයේ කොටස සැලකිල්ලට අරගෙන කීර්ති නාමයේ ගැලපීමට අදාළ ජර්නල් සටහන ලියන්නලු. දැන් ඔබට පැහැදිලි පැරණි අනුපාතය අමල් කමල් අතර 5:3 අනුපාතයට තිබ්බා. නව අනුපාතය අමල් කමල් පියල් අතර 3:2 එක අනුපාතයේ විදිහට සකස් වෙලා තියෙනවා. දැන් මම ඔබට ඊට අදාළ පිළිතුර ඉදිරිපත් කරන්නම්. ඔබට දැන් පැහැදිලිව දිස්සෙනවා ඇති මම මුලින්ම මුළු කීර්ති නාමයේ සැලකිල්ලට අරගෙන දිත්ත සරහන තියලා තියෙනවා. ප්‍රාග්ධන ගිණුම හර කළා තියෙනවා නව හවුල්කරුවන්ට නවානුපාතයට. ඔබට මතක ඇති නවානුපාතය 3ට 2ට 1. එහෙමනම් 3ට 2ට 1 කියන නවානුපාතයට හර කළාම අමල්ගේ කොටස විදිහට අමල්ට හර වෙනවා 60000ක්. කමල්ගේ කොටස යාට 40000ක් හර වෙනවා. පියල්ගේ කොටස උහුට හර වෙනවා 20000ක්. ප්‍රාග්ධන ගිණුම බැර කරලා තියෙනවා පැරණි අනුපාතයට. පැරණි අනුපාතයේදී හිටිය අමල් සහ කමල් 5:3 අනුපාතයට. එහෙමනම් මුළු කීර්ති නාමයේ 1,20,000 5:3 අනුපාතයට බෙදුවහම අමල්ට 75000ක් විදිහටත් කමල්ට 45000ක් විදිහටත් බැර වෙලා තියෙනවා. මං සල්ලක්ෂ ඉදිරිපත් කරලා තියෙනවා මුළු කීර්ති නාමය ප්‍රාග්ධන ගිණුම තුලින් ගැලපීම කියලා. ඊළඟට නවහවුල්කරුගේ කීර්ති නාමයේ කොටස සැලකිල්ලට අරගෙන මම දිත්ත සරහන තියලා තියෙනවා. ප්‍රාග්ධන ගිණුම හර කළා තියෙනවා නවහවුල්කරුට ඔහුගේ කොටස ඔබට හොයාගන්න පුළුවන්. ඔබට මතක ඇති මුළු කීර්ති නාමය 1,20,000යි. 1,20,000යි 6න් එකක් තමයි පියල්ට ලැබෙන්නේ. එහෙනම් 1,20,000න් 6න් එකක් කියන්නේ 20000යි. එහෙමනම් ප්‍රාග්ධන ගිණුම හර කළා තියෙනවා නවහවුල්කරුට ඔහුගේ කොටස. ප්‍රාග්ධන ගිණුම බැර කළා තියෙනවා පැරණි හවුල්කරුවන්ට කැප කළ අනුපාතයට 15000 5000 වෙන්න. එහෙනම් පියල්ට හර වෙච්ච 20000 මම කැප කළ අනුපාතයට බැර කරලා තියෙනවා 15000ත් 5000ත් වෙන්න. ඔබ විසින් කැප කළ අනුපාතය ගණනය කළහොත් අමල් හා කමල් අතර කැප කළ අනුපාතය ලැබෙයි 3ට 1 අනුපාතයේ විදිහට. ඔබ විසින් මතක තබා ගත යුතු මුළු කීර්ති නාමය ප්‍රාග්ධන ගිණුම තුලින් ගැලපීම් කළත් නවහවුල්කරුගේ කීර්ති නාමයේ කොටස ප්‍රාග්ධන ගිණුම තුලින් ගැලපීම් කළත් මේ දෙකේම සුද්ධ ප්‍රතිඵලය එකක් බව. ඊළඟට මම ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ හවුල්කරුවෙකු ඉවත්ව යෑමේදී කීර්ති නාමය ගැලපීම. මෙතනදිත් අපි කීර්ති නාමය ගැලපීම් කරන අවස්ථා දෙකක් හඳුනා ගන්නවා. එකක් තමයි මුළු කීර්ති නාමය සැලකිල්ලට ගැනීම. දෙවෙනි අවස්ථාව තමයි ඉවත් වෙන හවුල්කරුගේ කීර්ති නාමය කොටස සැලකිල්ලට ගැනීම. අපි මුලින්ම බලමු මුළු කීර්ති නාමයේ සැලකිල්ලට අරගෙන කොහොමද දිත්ත සරහන තියන්නේ කියලා. ඔබට වඩාත් පහසු වේවි. මොකද නවහවුල්කරුවෙක් පැමිණීමේදී කීර්ති නාමයේ මේ වෙනකොටත් අධ්‍යයනය කරලා තියෙන නිසා මේ කොටස අවබෝධ කරගන්න. එහෙනම් අපි බලමු මුළු කීර්ති නාමයේ සැලකිල්ලටගෙන කොහොමද දිත්ත සරහන තියන්නේ කියලා. ප්‍රාග්ධන ගිණුම හර කරනවා නවහවුල්කරුවන්ට නව අනුපාතයට. ප්‍රාග්ධන ගිණුම බැර කරනවා පැරණි හවුල්කරුවන්ට එහෙම නැත්නම් පැරණි අනුපාතයට. බොයිසින් මතක තබා ගත යුතුයි නව අනුපාතය කියලා අපි අදහස් කරන්නේ මෙතන හවුල්කරුවෙක් ඉවත් වෙනවා නම් හවුල් ව්‍යාපාරෙන් ඒ හවුල්කරු ඉවත් වුණාට පස්සේ ඉතිරි වෙන හවුල්කරුවන් අතර ඇති කරගන්නා අනුපාතය. පැරණි අනුපාතය කියලා අදහස් කරන්නේ හවුල්කරු ඉවත් වීමට පෙර හවුල්කරුවන් අතර තිබූ අනුපාතය. එhmenan මුළු කීර්ති නාමයේ සැලකිල්ලට අරගෙන අපි කීර්ති නාමය ගැලපීම් කරනවා. ප්‍රාග්ධන ගිණුම හර කරනවා නව අනුපාතයට. ප්‍රාග්ධන ගිණුම බැර කරනවා පැරණි අනුපාතයට. ඊළඟට ඉවත් වෙන හවුල්කරුගේ කීර්ති නාමය කොටස සැලකිල්ලට අරගෙන දිත්ත සරහන තියෙන මෙන්න මේ ආකාරයට අපි ප්‍රාග්ධන ගිණුම හර කරනවා නව හවුල්කරුවන්ට ලාභයේ වැඩි වූ අනුපාතයට. එහෙම නැත්නම් ප්‍රාග්ධන ගිණුම හර කරනවා ඉතිරි වූ හවුල්කරුවන්ට ලාභයේ වැඩි වූ අනුපාතයට. එහෙම නැත්නම් භුක්ති විඳීමේ අනුපාතයට. ප්‍රාග්ධන ගිණුම බැර කරනවා ඉවත්ව ගිය හවුල්කරුට ඔහුගේ කොටස.
එහෙමනම් ඔබට පැහැදිලි ප්‍රාග්ධන ගිණුම හර කරන්න ඕන ලාභය වැඩි වූ අනුපාතයට ප්‍රාග්ධන ගිණුම බැර කරන්න ඕන ඉවත් වූ හවුල්කරුට ඔහුගේ කොටස. ඔබ විසින් මෙතනදී මතක තබා ගත යුතුයි ලාභයේ වැඩි වූ අනුපාතය කොහොමද ගණනය කරගන්නේ කියලා. ලාභයේ වැඩි වූ අනුපාතය ගණනය කරන්නේ නව අනුපාතයෙන් පැරණි ලාභ අනුපාතය අඩු කළා. මම දැන් ඔබට ඉදිරිපත් කරලා තියෙනවා හවුල්කරුවෙක් ඉවත් වීමට අදාළ අභ්‍යාසයක්. අපි බලමු මේ අභ්‍යාසය කොහොමද විසඳන්නේ කියලා. අමල් කමල් සිරිමල් 3-2 අනුපාතයට ලාභ බෙදාගනි. 2020 3.31 දින සිරිමල් හවුල් ව්‍යාපාරයෙන් විශ්‍රාම ගන්නා ලද අතර එදින සිට නව අනුපාතයේ අමල් කමල් අතර පිළිවෙලින් 5ට 3ක් වූ අතර එදිනට කීර්ති නාමය 2,40,000ක් ලෙස ඇස්තමේන්තු කරන ලදී. එහෙමනම් ඔබට පැහැදිලි පැරණි අනුපාතයේදී සිරිමලුත් හවුල් ව්‍යාපාරයේ ඉන්නවා. එහෙමනම් අමල් කමල් සිරිමල් අතර පැරණි අනුපාතයේ තිබ්බේ 3-2 1 අනුපාතයට. සිරිමල් 2020 3.31 හවුල් ව්‍යාපාරයෙන් ඉවත් වුණාට පස්සේ අමල් හා කමල් අතර නව අනුපාතය ගොඩ නැගිලා තියෙනවා 5ට 3ක් ලෙස. සිරිමල් ඉවත් වන දිනට අපට කීර්තිනාම ඇස්තමේන්තු කළ දීලා තියෙනවා 2,40,000ක් විදිහට. අපට කියනවා මුළු කීර්තිනාමයේ ප්‍රාර්ථන ගිණුම තුලින් ගැලපීමට අදාළ ජර්නල් සටහනත් ඉවත්ව යන හවුල්කරුගේ කීර්තිනාමයේ කොටස ප්‍රාර්ථන ගිණුම තුලින් ගැලපීමට අදාළ දිත්ත සටහනත් සඳහන් කරන්න කියලා. තිරයේ දෙවෙනි කොටස සඳහන් වෙලා තියෙන නව හවුල්කරුගේ එතන නිවැරදි වෙන්න ඕනේ ඉවත්ව යන හවුල්කරුගේ කීර්තිනාමයේ කොටස ප්‍රාර්ථන ගිණුම තුලින් ගැලපීමට අදාළ ජර්නල් සටහනත් ලෙස. මීට අදාළ පිළිතුරත් මම ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. අපි බලමු කොහොමද මේ ජර්නල් සටහන් ටික පිළියෙල කරලා තියෙන්නේ කියන එක. බලන්න මම ප්‍රාර්ථන ගිණුම හර කරලා තියෙනවා නව අනුපාතයට. මෙතන නව අනුපාතය කියලා අපි අදහස් කරන්නේ සිරිමල් හවුල් ව්‍යාපාරයෙන් ඉවත් වුණාට පස්සේ අමල් හා කමල් අතර ගොඩනැගිච්ච අනුපාතය. ඔබට මතක ඇති අභ්‍යාසයේ අමල් හා කමල් අතර ගොඩනැගිච්ච නව අනුපාතය 5ට 3. එහෙමනම් මුළු කීර්තිනාමයේ 2,40,000 මම අමල් හා කමල් අතර නව අනුපාතයට හර කරලා තියෙනවා 1,50,000ත් 90,000ත් විදිහට. ඊළඟට මම ප්‍රාර්ථන ගිණුම බැර කරලා තියෙනවා පැරණි අනුපාතයට. පැරණි අනුපාතය කියලා අදහස් කරන්නේ සිරිමල් ඉවත් වීමට පෙර තිබිච්ච අනුපාතය. සිරිමල් ඉවත් වීමට පෙර තිබිච්ච පැරණි අනුපාතය තමයි 3-2 1 අනුපාතය. එහෙමනම් මම අර මුළු කීර්තිනාමයේ 2,40,000 3-2 1 අනුපාතයට පැරණි හවුල්කරුවන්ට පැරණි අනුපාතයට බෙදලා තියෙනවා. අමල්ට 1,20,000ක් වෙන්නත්, කමල්ට 80,000ක් වෙන්නත්, සිරිමල්ට 40,000ක් වෙන්නත්. ඊළඟට මම මුල් කීර්තිනාමයේ ගැලපීමට අදාළ ජර්නල් සටහනට අදාළ සංලක්ෂ්‍ය ලියලා තියෙන මුළු කීර්තිනාමය ප්‍රාර්ථන ගිණුම තුලින් ගැලපීම කියලා. ඊළඟට දෙවන අවස්ථාව තමයි ඉවත් වෙන හවුල්කරුගේ කීර්තිනාමය කොටස ගලපන ආකාරය. ඉවත් වෙන හවුල්කරුගේ කීර්තිනාමය කොටස ගැලපීම කරන්නේ අපි ප්‍රාග්ධන ගිණුම හර කරනවා භුක්ති විඳීමේ අනුපාතයට. එහෙම නැත්නම් ලාභය වැඩි වූ අනුපාතයට. මම කලිනුත් සඳහන් කළා ලාභයේ වැඩි වූ අනුපාතය ගණනය කරගන්නේ නව ලාභ අනුපාතයෙන් පැරණි ලාභ අනුපාතය අඩු කළා. ඔබ ගණනය කළොත් භුක්ති විඳීමේ අනුපාතය එහෙමත් නැත්නම් ලාභයේ වැඩි වූ අනුපාතය අමල් හා කමල් අතර 3-1 අනුපාතය ගොඩනැගෙයි. එහෙමනම් මේ 3-1 අනුපාතයට මම හර කරලා තියෙනවා ඉවත් වෙන හවුල්කරුගේ කීර්තිනාමයේ කොටස වන 40,000 40,000 3-1 අනුපාතයට හර කළාම 30,000ත් 10,000ත් විදිහට හර වෙනවා. ඒ වගේම ප්‍රාර්ථන ගිණුම බැර කරලා තියෙනවා ඉවත් වෙන හවුල්කරුට ඔහුගේ කොටස. ඔබ විසින් මතක තබා ගත යුතුයි ඉවත් වෙන හවුල්කරුගේ කොටස ඔහුට බැර කරනකොට ඒ කොටස තමයි අර නව හවුල්කරුවන්ට ලාභයේ වැඩි වූ අනුපාතයට හර කරන්නේ කියන එක.
එහෙමනම් මම හිතනවා ඔබට දැන් හවුල් ව්‍යාපාර ගිණුම් කරණයට අදාළ මූලික સિદ્ધාන්ත ටික මෙතනින් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඊළඟට අපි තවත් කොටසක් සමගින් මුණ ගැසීමට බලාපොරොත්තු වෙන්. අදට සමුගන්නවා. ඔබට සුබ දවසක්.